समन्त चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मन् मुनि राजस् सुनन्तु संघमुक्खदं धम्मස්සවන कालो अयं बधन्ता धम्मස්සවන कालो अयं बधन्ता धम्मස්සවන कालो अयं बधन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुද්දස්ස नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुද්දස්ස नमो तस्स भगवतो अरहतो सम्मा सम्बුද්දස්ස. කාරුණික පින්වත්නි, අපි කවුරුත් බොහෝම වාසනාවන්ත පින්වත් පිරිසක් පින්වත්නි. මොකද හේතුව ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකේ පහළ වෙලා පින්වත්නි සංසාර දුකෙන් අත මිදෙන්න කියලා උතුම් වැඩපිළිවෙලක් දේශනා කරන්නා වූ කාලයක මේ අතිශය දුර්ලභ මනුෂ්‍ය ජීවිතය අපට ලැබුණ කියන එකම පින්වත්නි හිතා ගන්නත් බැරි මහා වාසනාවන්ත බව පින්වත්නි. මේක කිව්වට ඔබට එහෙම තේරෙන්නේ නැතුව ඇති පින්වත්නි. මේ මනුස්ස ලෝකේ ඇවිල්ලා මේ දුර්ලභ බුද්ධ ශාසනයක් තියෙන කාලේ මනුස්ස ලෝකේ ආපු කොපමණසා මිනිස්සුયો ඉන්නවද බලන්නකෝ. එක්ක උපන් තැනම රෝගියෙක්, එක්ක කන් ඇහෙන්නේ නැහැ, ඇස් පේන්නේ නැහැ, ගොළුෙක්, මන්ද බුද්ධිකෙක්, ඇවිද කියා ගන්න බැරි එවැනි කොපමණ පිරිසක් ඉන්නවද බලන්නකො පින්නනේ. ඒවා අපිට මේ සම්මත ඇස් දෙකටත් අපිට පේනවනේ. එතකොට ඔබ හිතන්නකෝ ඔබට එවැනි දෙයක් නැතුව, ඔබට මට එහෙම නැතුව මෙහෙම උපදින්න කොපමණ අපි පින් කරලාද කියලා පින්වත්නි. හිතා ගන්න බැරි පුදුම දෙයක් නේ පින්වත්නි. අපි කොච්චර වාසනාවන්ත වෙලාද පින්වත්නි. දුර්ලභ මනුස්ස භවය අපිට ලැබුණා. හැබැයි දුර්ලභ මනුස්ස භවය ලැබුණේ දුර්ලභ බුද්ධ ශාසනයක් තියෙන වෙලාවේ. ඒ නිසා පින්වත්නි මේන්න මේ වෙලාවේ ඔබට මේ මනුස්ස ජීවිතයෙන් කරගන්න පුළුවන් ඒ උපරිම දේ කරගන්න තියෙන එකම එක අවස්ථාව මේන්න මේක පින්වත්නි. මනුස්ස ජීවිතයක් ලැබුණු අපිට කරගන්න තියෙන ශ්‍රේෂ්ඨතම මූලිකම එකම දේ තමයි මොකද්ද? මේ මනස දියුණු කරන එක. මනස දියුණු කරන එක. මනස දියුණු කරන්න නම් ඒ සඳහා වැඩපිළිවෙලක් තියෙන්න ඕන. වැඩපිළිවෙලක් තියෙන්න නම් ඒ වැඩපිළිවෙලක් දේශනා කරන උත්තමයෙක් ලෝ පහළ වෙන්න ඕන. දැන් පින්වත්නි අපිට එවැනි උත්තමයෙක් පින්වත්නි ලෝකේ පහළ වෙලා එවැනි වැඩපිළිවෙලකුත් අපිට දේශනා කරලා තියෙන කාලේ අපි කොච්චර ශ්‍රේෂ්ඨ සම්පන්න වෙලාද? දුර්ලභ බුද්ධ ශාසනයක් තුල මේ දුර්ලභ මනුස්ස ජීවිතය ලබාගෙන අපිට ඉන්න අවස්ථාව ලැබිච්ච එක. දැන් පින්වත්නි මේ මනුස්ස ලෝකේ මේ කාලේ ඉන්න අපට සම්මතයේ තුලින් බැලුවම් විශාල සම්මත විවේකයේ නැති වගේ ගතිය තමයි කාටත් පේන්නේ. හැබැයි
පින්වත්නි විවේකය නැහැ කියලා ඔබට අවස්ථාව නැහැ කියලා බොහෝ කාලයක් කරපු පින් ටික නිකම් වල දාන්න එපා පින්වත්නි. ඒ කියන්නේ අද පින්වත්නි අපි ගොළුෙක් නොවි ඉපදුනේ, බීරෙක් නොවි ඉපදුනේ, අපි අංග විකලෙක් මන්ද බුද්ධිකයෙක් නොවි ඉපදුනේ, අපි නිරෝගී සම්පatti ඇතුව අපි ඉපදුනේ කොපමණ සා පින් කරන්නේ නැද්ද පින්වත්නි? මොන්න තරම් සසරේ පින් කරන්නේ නැද්ද? කොපමණ සිල් ආරක්ෂා කරන්නේ නැද්ද? කොපමණ භාවනා කරන්නේ නැද්ද? කොපමණ දම්පැන් දෙන්නේ නැද්ද? ආන්නේ කරපු දාන සීල භාවනාවල විපාකය තමයි අද අපි මෙතෙන්ට අරගෙන ඇවිල්ලා තියෙන්නේ. එදා අතීත සංසාරේ කරන ලද දාන සීල භාවනා වල විපාක කර්මය දැන් අපි මෙතෙන්ට ඔසවලා තියලා තියෙනවා. බුද්ධ ශාසනයක මනුස්සෝත්පත්තියක් ලැබලා. පින්වත්නි මේ ලැබුණු අවස්ථාවේ මේ අවස්ථාව අතහරින්න නැතුව අපිට ප්‍රායෝගික කරගන්න පුළුවන් වුණොත් අපි කොපමණ ශ්‍රේෂ්ඨ වෙයිද පින්වත්නි? සමහර අය දිහා බැලුවම් පින්වත්නි, අනේ මේ සසරේ මෙච්චර සා පින් කරලා මෙතෙන්ට අවිත් තියෙනවා. ඒගොල්ලෝ කියනවා අපිට පසළොස්වක පෝය දවසටවත් එහෙවත් සමාදම් වෙන්න ඉඩක් නැහැ. වෙලාවක් නැහැ. කාලයක් නැහැ. හැබැයි පිනෝනේ කොපමණ අවාසනාවන්ත ප්‍රකාශයක්ද බලන්නකෝ. ඒ කොපමණ කාලයක් පාරමිතා පුරලා පෙරම් පුරලද මේ මනුස්ස ජීවිතේ බුද්ධෝත්පාද කාලයේ ගස් ලැබුණේ. ඒ ලැබිලා තියෙන පුංචි ආයුසක් තියෙන කාලෙත්, මහා ලෙඩ රෝග ටිකක් තියෙන කාලෙත් අනේ අපි කියනවනම් පොයට එන්නවත් වෙලාවක් නැහැ. බණපදයක් අහන්නවත් වෙලාවක් නැහැ. එතකොට ඔබ ඔය කාලය වෙන් කරගන්නේ කොහෙට ගිහිල්ලාද? මනුස්ස ලෝකේ ආපු ඔබටත් වෙලාවක් නැතිනම් ඔබ හිතන්න දැන් කොතන ඉපදිලාද අපි වෙලාව සකස් කරගන්නේ? සමහර වෙලාවට හිතෙනවා පින්වත්නි, අනේ සමහර අය සසරේ මහා පින් කඳන් කරලා ඇවිත් තියෙනවා මෙහෙට. සමහරලාට ඇවිල්ලා තියෙන්නේ දූ දරුවෝ නෝන මහත්තයල වෙනුවෙන්මයි. සමහර අයට එහාට ගිහිල්ලා මනස පවත්තලා වැඩක් කරන්න වෙලාවක් නැහැ. ඒ බැලුවන් අපිට තේරෙනවා පේනවා ඊයේත් පින්වත්නි මම හම්බෙන්න ආපු මේ දෙතුන් දෙනෙක් වැත්තන් රජයේ වැඩ කරන වැදගත් නිලධාරි කීප දෙනෙක් කොහොමවත් වෙලාව නැහැයිලු. ඊට පස්සේ මං කිව්වා අනේ හොඳයි, ඕගොල්ලෝ ඇත්තටම ලොකු රැකියා කරනවා, ලොකු ආදායමක් ලබනවා, යාන වාහන තියෙනවා, නිරෝගී සම්පatti ලබලා. ඉතින් මේවෙන් සේරුවෙන්ම අපිට පේන දේ තමයි අතීතේ හොඳට දන් දීලා තියෙනවා, අතීතේ හොඳට සිල් ආරක්ෂා කරලා තියෙනවා. ඒකනේ නිරෝගී සම්පත්තිය තියෙන්නේ. එතකොට අතීතේ භාවනා කරලා තියෙනවා. ඒකයි හොඳ මානසිකත්වයේ තියෙන්නේ. මං කියන්නේ මහත්තයෝ, මට හිතෙන්නේ ඔයාලා අතීතේ පෙර සසරේ මීට භව දහස් කෝටි ගණන් වල ඉඳලා මේ කරපු එකේ විපාකනේ මේ ඇවිත් තියෙන්නේ. අවුරුදු ලක්ෂ ගණන් තිස්සේ කරපු එකේ ප්‍රතිඵලයනේ මේ මෙතෙන්ට ගෙනත් තියෙන්නේ. මට හිතෙන්නේ ඒ අවුරුදු භව කෝටි ගණන් තිස්සේම දන් දීලා තියෙන්නේ නෝනට උදව් කරන්න හිතාගෙන. අතීතේ කෝටි ගණන් භව කල්ප ගණන් තිස්සේ භාවනා කරලා තියෙන්නේ අනේ නෝනට දරුවන්ට උදව් කරන්න.
අතීතයේ අනේ සිල් ආරක්ෂා කරලා තියෙන අවුරුදු ගණන් තිස්සේ ආත්ම භාව කෙල කෝටි ගණන් තිස්සේ සිල් ආරක්ෂා කරලා තියෙනවා. මොකටද? මං නිරෝගී මිනිහෙක් වෙලා ලෙඩ රෝග නැතුව හොඳට ඇවිල්ලා අනේ මේ නෝනලාට උදව් කරන්න. අයියෝ බලන්න පින්වත්නි. බලන්නකෝ එතකොට ඇයි දැන් ඔබට මං කියන එක තේරෙනවද? එතකොට පින්නනේ මං ඇහුවේ ඇයි මහත්තයෝ ඔබ වෙනුවෙන් ඔබට දෙයක් කරන්න බැරි? බලන්නකෝ මේ කියන දේ සරල දෙයක් කියලා හිතෙයි. නමුත් ලොකු දෙයක් තියෙනවා හිතන්න පුළුවන් කෙනාට පින්නනේ. ගුඩ දෙනෙක් ඕකමනේ කරන්න යන්නේ පින්වන්නේ. හැබැයි ඔබ මැරෙන්න යන වෙලාවට ඔබ අසරණ වෙන වෙලාවට දරුණු රෝගී තත්වයක් ඔබට ඇති වෙලා එක්තැන් වුණ වෙලාවට ඔබ ආරක්ෂා කරගන්න ඔබට පිහිට ලැබෙන්න කිසිම කෙනෙක් නැහැ. මේ කියන එක තේරෙනවද? නෑ අම්මේ තේරෙන්නෙත් නෑ. ඇයි තේරෙන්නේ නැත්තේ? ඔය අම්මලාට ඉතින් අනේ මට දරුවෝ ඉන්නවා. මට සල්ලි තියෙනවා. මට ඥාති ඉන්නවා කියලා හිතන්නේ. හැබැයි මේ කියන එක ඔබ දකින තැනක් එනවා. ඒ දකින්නේ මරණාසන්න වෙලාවේදී. අසරණ වෙලා එක්තැන් වෙලා ඉන්න වෙලාවේදී. හැබැයි ඒ දකින තැන ඔබ සම්පූර්ණයෙන් කකුල් පන නැති, අත් පන නැති, කය පන නැති, සිත විතරක් ක්‍රියාත්මක වෙන අවස්ථාවක් විය හැකියි. එතකොට ඔබට වැඩක් නැත. ඔබට තේරෙයි දකින්න වෙලාවට හිතෙයි අනේ ඉසිතිවිල්ලකුත් ඒ වලස්මුනි ගුණතන් සායනස් මෙහෙම කිව්ව තමයි අපි පිළිගත්තේ නෑ. අපි ඒ හිතෙනවා එහෙම පින්නද? ඕක තමයි හැටි. හැබැයි ඔය කරන රැකී ආරක්ෂා අතරදිත් පින්වත්නි මම කියන්නේ සියල්ල දාලාවිල්ල මෙතෙන්ට එන්න කියන එක නෙමෙයි. එහෙම තැනකට එන්නත් ඔබ සසරේ අනන්ත කුසල කර්ම කරලා තියෙන්න ඕන. ආවේ නැතත් එන්න ඕනේ කියලා හිතන්නත් ලොකු කුසල කර්ම කරලා තියෙන්න ඕන පින්. දැන් ඔබ පැවිදි වෙන්න එන්නේ නැහැ. හැබැයි භාවනාවකට එන්නේ නැහැ. නමුත් ඒ වුණාට ගෙදර ඉඳන් හිතනවා මම යන්න ඕන භාවනා ප්‍රෝග්‍රෑම් එකකට. දැන් ඒක හොඳ හිතක්ද නරක හිතක්ද? ශ්‍රේෂ්ඨ හිතක්. ශ්‍රේෂ්ඨ සිත් පරම්පරාවක් ක්‍රියාත්මක වෙනවා. හැබැයි යන්නේ නැහැ. ඒ වුණාට ශ්‍රේෂ්ඨ සිත් පරම්පරාවක් ක්‍රියාත්මක වෙනවා. ඔය විදියට ප්‍රායෝගික වෙනකොට ඔබ යම් වෙලාවක ඒ හිත තුලින් ඔබ අරගෙන එන්නත් පුළුවන්. පින්වත්නි මේක දකින්න මේ අපිට පින්වත්නි ඔබට ඇවිල්ලා මහා ගැඹුරු විදියට අනුශාසනා කරන්නත් පුළුවන්, බොහෝ සරල විදියට කරන්නත් පුළුවන්, මධ්‍යස්ථ විදියට කරන්නත් පුළුවන්. මේ එකකවත් නෙමෙයි වටිනකම තියෙන්නේ කියන අනුශාසනාව ඔබට ප්‍රායෝගික වෙන තරමේ ප්‍රමාණය හැටියට විතරයි මේකේ වටිනකම තියෙන්නේ. ඔබට පුළුවන් නම් මහා ලොකු දේවල් කරන්න නෙමෙයි පින්වත්නි. යම් තැනකින් හරි පින්වත්නි මේ අවස්ථාවේ ප්‍රයෝජනෙ ගන්න. එහෙම ගන්න බැරි වුණොත් පින්වත්නි දැන් මේ සියල්ල දාන්න වෙනවනේ පින්වත්නි. දෙයනේ දැන් අපිට අහිමි වෙන්නේ මේ රැස් කරගත්ත භවභෝග සම්පත් ටික නෙමෙයි. පින්වත්නි අහිමි වෙන්නේ මනුස්ස ජීවිතය. අහිමි වෙන්නේ බුද්ධ ශාසනය. එතකොට තව අවුරුදු ලක්ෂ කීයකින් අපිට බුද්ධ ශාසනයක් මුණ ගැහිද? ඒ කාලේ අපි මිනිස්සෙක් වෙයිද? එතකොට ඒ කාලේ අපිට බණපදයක් තේරුම් ගන්න පුළුවන් මිනිස්සෙක් වෙයිද? ඒක නිසා ඔබ අදම පින්වත්නි ඔබට කල හැකි ප්‍රමාණයකටවත් ගෙදරදී උදේට හරිවත් පින්වත්නි පංචශීලයේවත් ආරක්ෂා කරන්න. කර්මය කර්මඵල පිළිගන්න. ඒක මත පිහිටලා පුළුවන් තරම් කල්යාණ මිත්‍රයෙක්ගේ අනුශාසනා අහලා මනස මෙහෙවන්න. එතකොට පින්වත්නි නැත්නම් අද අපි අපේ ඥාතියෙක් අහිමි වෙනකොට අපිට දුකයි. ඇත්ත ඒක. හැබැයි අපිට වළක්වන්න පුළුවන්ද? අනේ බෑනේ පින්වත්නි.
ඇයි අපි කරපු දේවල් තමයි අපිට මේ උරුම වෙලා තියෙන්නේ. අපි මේ හිමිකම් කියන්නේ මේ අපි හිමිකම් කියන්නේ කවුරුවත් කරපු දේවල් වලට නෙමෙයි අපිම කරපු දේවල්. ඉතින් ඒ නිසා මේ ලැබුණු මනුස්ස ජීවිතේ උතුම් බුද්ධ ශාසනය තුල පින්වත්නි ශ්‍රේෂ්ඨ සත්පුරුෂයෙක් වෙන්න පින්වත්නි කවුරු කිව්වත් පින්වත්නි වැරදි වැඩ කරන්න එපා. වැරදි පුජ්‍යලෝ ආශ්‍රය කරන්න එපා. බාලයෝ ආශ්‍රය කරන්න එපා. සිත ශක්තිමත් වෙන අය ආශ්‍රය කරන්න. සිත නිදහස් වෙන ධර්මයක් අහන්න. එවැනි කල්යාණ මිත්‍රයෙක්ව සේවනය කරන්න. එතකොට ඔබට ලොකු රැකවරණයක් ආරක්ෂාවක් ලැබෙනවා පින්වත්නි. අපිට මේ පින්වත්නි මේ ධර්මය ඔබට අවබෝධ කරන්න පුළුවන් පින්වත්නි. බුදුරජාණන් වහන්සේම දේශනා කරනෝනේ පින්වත්නි අක්ඛන සූත්‍රයේදී මහණෙනි අර කාරණා 8ක් විස්තර කරලා දුෂ්ටක්ෂණයෙන් අත මිදුණු යමෙක් ඇද්ද යාට එකම අවස්ථාවයි කියනවා. මේ එකම අවස්ථාව අපට තියෙන්නේ. ඉතින් මේ ලැබුණු එකම අවස්ථාවේ අපි මේ මනස ටිකක් හරිවත් මෙහෙවුවොත් පින්වත්නි මම කියන්නේ ඔබට මේක මෙතෙන්දිම අවබෝධ කරගන්න ඔබට අපොහසත් නම් කරගන්න බැරි නම් ඒ දිශාවට හැරිලවත් වැඩපිළිවෙලක් කරන්නකො පින්වත්නි. දැන් මේ අපි කියන එකක් ඇහුවා කියලා මේ කියන දැන් අපේ නෙමෙයි මම කියන්නේ අපේ කටහඬක් හොඳයි කියලා හරිවත් කරුණු ටික හොඳයි කියලා හරිවත් ගැඹුරුයි කියලා හරිවත් ඒ මොකක්වත් ඔබට අදාළ වෙන්නේ නැහැ පින්වත්නි. ඔබට අදාළ වෙන්නේ ඒ අහන දේ අනුව ඔබේ මානසිකත්වයේ තුල මෙහෙයවලා ඔබට සේෆ්ටි මේ ආරක්ෂාවක් හදාගන්න පුළුවන්ද කියන එක. එහෙනම් දකින්න ඒ විදිහට මනස මෙහෙයවා ගන්න. මොකද අපි පින්වත් දැන් ඔබට සැප වේදනාවක් ආව කියන්නකෝ. එතන තියෙන්නේ ධර්මය. දුක් වේදනාවක් ආව කියන්නකෝ. එතන තියෙන්නේ ධර්මය. ද්වේෂයක් ආව කියන්නකෝ. එතන තියෙන්නේ ධර්මය. රාගයක් ආව කියන්නකෝ. එතන තියෙන්නේ ධර්මය. විරාග වුණා කියන්නකෝ. එතන තියෙන්නේ ධර්මය. ඉතින් අපිට ආයතන වලින් අරමුණක් ගත්ත කියන්නකෝ. එතන තියෙන්නේ ධර්මය. හැබැයි ප්‍රශ්නේ අපිට මේක අවබෝධ කරගන්න ශක්තිය නැහැනේ. ශක්තිය නැහැනේ. සැප වේදනාවක් එනකොට පින්වන්දි එතන ධර්මයක් තියෙන්නේ. ඒ ධර්මය අවබෝධ කරන්ද. හැබැයි අවබෝධ කරන්ද මමත්වය දුරු වෙන විදිහට. මමත්වයෙන් අත මිදෙන විදිහට මම උපාදාන කරන්නේ නැති විදිහට අවබෝධ කරන්ද. දැන් ද්වේෂසිතක් ආවොත් මමත්වය දුරු වෙන විදිහට ඒක දකින්ද. විරාග හිතක් ආවොත් දුරු වෙන විදිහට දකින්ද. ආයතනයකින් අරමුණක් ගත්තොත් මම කියන සංකල්පය දුරු වෙන විදිහට මමත්වය ප්‍රහාණය වෙන විදිහට ඒක දකින්ද. ඒ මමත්වය ප්‍රහාණය වෙන විදිහට දකින්න පුළුවන් නම් ආනොබ ඒ ධර්මය අවබෝධ කරන වැඩපිළිවෙල තුලයි. දැන් බලන්නකො පින්වත්නි බුදුරජාණන් වහන්සේ චිත්තානුපස්සනාවේදී දේශනා කරන්නේ සරාගන්වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති. වීතරාගන්වා චිත්තං වීතරාගං චිත්තන්ති පජානාති. සදෝසන්වා චිත්තං සදෝසං චිත්තන්ති පජානාති. ඉතින් ඒ කියන්නේ මේ රාග හිතක් හටගත්තොත් ඒක දකින්ද. විරාග හිතක් හටගත්තත් ඒක දකින්ද. දැන් ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මොකද?
රාග හිත අපේ, විරාග හිත මගේ. විරාග හිතත් අපේ, රාග හිතත් අපේ. ද්වේෂ සිතත් අපේ. අපිට එතන ධර්මය අවබෝධ වෙන්නේ නැහැ. පින්වත්නි, මේ ආයතනයකින් ගන්න අරමුණක් හේතු කොටගෙන හිත තුල ඒ අරමුණත් එක්ක ගැටෙන ගැටීමනේ අපි කියන්නේ මොකක් කියලාද? ද්වේෂය කියලා. ඒ හිත දැන් ආයතනයෙන් ගන්න අරමුණට හිත තුල තියෙන අකමැත්ත, අප්‍රසන්න බව, පිළිකුල් බව, අකමැති බව තමයි අපි කියන්නේ මොකක් කියලාද? ද්වේෂය. ද්වේෂය. අන්න ද්වේෂය. එතකොට අන්නේ ආයතනයෙන් ගන්න අරමුණ හේතු කොටගෙන හිත තුල අකමැත්ත, පිළිකුල් බව, අප්‍රසාදය, කැත හරි මොනෝ හරි එවැනි දෙයක් එනවා කියන්නේ සියල්ලගේම අනුසය වශයෙන් තියෙන කුමක්ද? ද්වේෂය. ඔබ පිළිකුල් කියන්නේ මොකක් කර මම ඒක කැතයි. මට ඒක පිළිකුලයි. ඒ කියන තැන යටින් අනුසය වශයෙන්ම තියෙන්නේ මොකද්ද? ද්වේෂය. ඔබ ඒකට එකඟ වෙන්නේ නැහැ කියන, එකතු වෙන්නේ නැහැ කියන එක. හැබැයි දැන් මේ අරමුණ ගත්තේ කොහෙන්ද? අරමුණ ස්පර්ශුනේ ඇහැට. නැත්තම් කනට. දැන් හිත තුල තමයි මේ සිතිවිලි පහළ වෙලා තියෙන්නේ. ඒ හිත තුල ඒ සිතිවිලි පහළ වෙනකොටම පින්නද මෙන්න දෘෂ්ටියක් ඇවිල්ලා තව පැත්තකින්. දෘෂ්ටියක් ඇවිල්ලා දැන් මේක මම ඒකට අකමැති. මම එයාට අකමැති. මම එපා කියන එක තමයි එයා කරන්නේ. දැන් එතෙන්ට මේ ක්‍රියාදාමය වෙන්නේ කොහේද? හිත තුල පින්වන්නේ. ඒ හිත තුල වෙන ක්‍රියාදාමයක්, චිත්ත පරම්පරාවක්. දැන් ඒක තුල දැන් අපි මම කියන එකක් අල්ලගෙන පුජ්‍යල සංඥාවක් අල්ලගෙන. ඒ පුජ්‍යල සංඥාවක් අරගෙන ඒ පුජ්‍යල සංඥාව තුලින් දැන් මේන්න ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒ පුජ්‍යල සංඥාව තුලින් ක්‍රියාත්මක වෙන විට ඔබට මමත්වයේ දුරු වෙන්නේ නැහැ. ඔබ දැක්කනම් පින්නන්නේ ඇහැයි රූපයයි ස්පර්ශ වෙලා ඒ චක්කු විඥානය පහළ වෙනකොටම එතනින් ඇහැ නිරුද්ධ වෙලා ඒ නිරුද්ධ වෙනවත් සමගම එතන ස්පර්ශයත් එක්කම හිත පහළ වෙලා. එතකොට දැන් ඒ සනේම පහළ වෙච්ච හිත ඒ සනේම නිරුද්ධ වෙලා පින්නන්නේ. ඒ සනේම නිරුද්ධයි. කොපමණ වේගෙන් මේක ක්‍රියාත්මක වෙනවද බලන්නකෝ. ඒ සනේම නිරුද්ධයි. ඉතින් ඒ සනේම නිරුද්ධ වෙච්ච ගිය එකක් අපි දැන් ද්වේෂයක් විදිහට සලකගෙන තියෙනවා. රාගයක් විදිහට ප්‍රකාශ කරගෙන තියෙනවා. සැප වේදනාවක් විදිහට අල්ලගෙන තියෙනවා. දුක් වේදනාවක් විදිහට අල්ලගෙන තියෙනවා. ඒ මොන විදිහට ඇල්ලුවත් එතන ධර්ම. දැන් ඔබට සැප වේදනාවක් ආව කියන්නකෝ. ඒ සැප වේදනාවවත් එතන තියෙන්නේ මොකද්ද? ධර්මයක්. හැබැයි ඒක ඔබ දකින්න ඕන. සැපක් හටගත්තා. මේ සැපක් හටගත්තේ නම් ඇහෙන් දැකපු දෙයට හෝ කනට ඇහුණු දේ හේතු කොටගෙන. එතකොට මේ සැප වේදනාව හටගන්නේ ඒ සැප වේදනාවට හේතු වුණු ධර්මයන් ස්පර්ශ වීම නිසා තමයි මේ සැපය හටගත්තේ. මේ ස්පර්ශ වුණු ධර්මයන් නිරුද්ධ වෙනකොටම මේ වේදනාව නිරුද්ධයි. ඒ වේදනාව නිරුද්ධයි. හැබැයි නිරුද්ධ වුණාට අපිට ඒක දැනෙන්නේ ඒක තවම තියෙනවා කියලා නෙවෙයි හිතෙන්නේ පින්වත්නි. බලන්නකෝ ස්වභාවය. එහෙම හිතලා අපේ හිත ක්‍රියාත්මක කළොත් ඒ විදිහට දිගටම යන්නේ පින්වත්නි සංසාර ගමනමයි. බලන්නකෝ. ඒකයි බුදුරජාණන් වහන්සේ මේ චිත්තානුපස්සනා දැන් බලන්න හිත ගැන බලන්න නේ තියෙන්නේ පින්වත්නි. එතකොට ධම්මානුපස්සනාව කියලා කියන්නේ හිතේ සිදුවෙන ක්‍රියාදාමයයි. පංච උපාදානස්කන්ධය සකස් වෙනවනේ පින්වත්නි. එතකොට දැන් වේදනානුපස්සනාව කියලා ගත්තත් වේදනාව, සැප වේදනාව, දුක් වේදනාව, උපේක්ඛා වේදනාව ඒක හටගන්නෙත් කොහෙද? සිත තුලනේ. එතකොට එහෙනම් දැන් මේක මේ අපේ සිත තුල මේ සැප වේදනා,
මේ ඊට පස්සේ චිත්තානුපස්සනා, වේදනානුපස්සනා, ධම්මානුපස්සනා මේවා ක්‍රියාත්මක වෙන්නේම මේ ගන්න අරමුණු හේතු කොටගෙනමයි පින්වන්නේ. එතකොට මේ අරමුණු වල යථා ස්වභාවය දැකලා ඒ අරමුණෙන් අත මිදෙන්න පුළුවන් මානසික ශක්තියක් නිර්මාණය වුණොත් තමයි ශ්‍රේෂ්ඨ පින්වත්. දැන් මේ කියන වැඩපිළිවෙලට ඔබට මේක තේරෙන්නේ නැත්නම් දැන් ඔබ හිතන්නකෝ ඔබ අතීතයේ දැන් දැකපු අහපු කියපු දේවල් දැන් මෙනෙහි වෙලා ඉන්නේ නැද්ද? එනවනේ. එතකොට සමහර වෙලාවට ඒ අතීතයේ දැකපු අය දැන් සම්මත ලෝකයේත් නැතු ඇති. හැබැයි වැඩේ ඔබේ හිතේ ඉන්නවනේ. එතකොට බලන්නකෝ මායාවක් නෙමෙයිද කියලා නිකන් සරලව ඔබට තේරෙන මනසින් බලන්නකෝ. දැන් ඔබේ දරුවෙක් හරි ඥාතියෙක් හරි හිටිය කියන්නකෝ. දැන් ඒ සමහරකට යා මිය පරලොව ගිහපු කෙනෙක් කියලා හිතන්නකෝ. දැන් ඉතිය මිය පරලොව ගියා. ඉද්දිනම් දැන් කෙනෙක් ඉන්නවා කියලා සම්මතය හරි තියෙනව නෙවෙයි. දැන් මැරලත් ගියාට එනකොට අපේ හිතේ ඉන්නව නෙවෙයි. එතකොට ඒ හිතේ ඉන්නව කියනකොටම දැන් අර අතීතයේදී ගත්ත අරමුණ තවම ඔබ සැප වේදනාවක් විදියට වින්දනය කරනවනේ. අනේ යාපු හැටි, අම්මේ කියලා කතා කරපු හැටි, තාත්තේ කියලා කතා කරපු හැටි, නෝන මහත්තයා කියලා කතා කරපු හැටි, ඒවා ඇවිල්ලා හිතට සතුටක් ඇති වෙනනේ. දැන් ඔබට වින්දනයක් තියෙනවා. හැබැයි විඳින්නේ කොහේද? අනේ ඔබේ හිත තුලමයි. ඔබම හිතෙන් හදාගෙන ඔබම හිතෙන් විඳිනවා. කාටවත් මේකට සීමා දාන්න බෑ. මේක ලිමිට් කරන්නත් බෑ. මොකද ඔබම හදාන් ඔබම විඳින කිසි කෙනෙකුට මේක පේන්නේ නැහැ. එතකොට එවැනි විදිහට දුක් විඳින්නේ නැද්ද ඔබ? එවැනි දුක් විඳින්නේ නැද්ද? විඳිනවා. එතකොටවත් තේරෙන්නේ නැද්ද මේක ඉවර වෙච්ච දෙයක් නේ. මේක ඉවර වෙච්ච දෙයක් නේ, නැති වෙච්ච දෙයක් නේ. අතීත දෙයක් නේ. එන්නේ එහෙම කියලා හරිවත් හිත ශක්තිමත් කරගන්න පුළුවන් නම් එතකොට පින්නන්නේ දැන් අර පැත්තට නැඹුරු වීම අඩු වෙනවා. කොහොම හරි පින්නන්නේ අපේ හිත හුරු වෙලා තියෙන්නෙම අතීත අරමුණු ගන්නයි අනාගත අරමුණු ගන්නයි. මේ අතීතේ පරණ නිරුද්ධ වෙලා ගිහිපු කුණු කන්දල් ටික අරගෙන කල්පනා කර කර ඉන්න හුරු වෙලා තියෙනවා හරියට. ඒයින් එකක් පාස් වුණොත් පණිනවටක් ගාලා අනාගතයට. අනේ යා හිටියනම් මට මෙන්න මෙහිම උදව් කරයි. සමහර අය කියනවා, සමහර අම්මලා ඇවිල්ලා කියනවා අනේ මගේ නැති වෙච්ච පුතා හිටියනම් ස්වාමීනාන්ස එයා තමයි උදව් කරන්නේ. මගේ කරුමෙට එයාම මැරුණානේ. මේ ඉන්න 4 දෙනෙක් ඉන්නවා මුන් එක එක්කත් උදව් කරන්නේ. අරය හිටියනම් මට කිසිම ප්‍රශ්නයක් නැහැ. දැන් මේ මොකද ඉහිරුණු කිරට මේ අනන්නේ. බිඳුණු කලයේ තමයි දැන් මේ එකතු කරන්න හදන්නේ. දැන් මේක පැහැදිලිවම කරන්න බැරි එක. දැන් එයා හිටියනම් උදව් කරයි කියලා හිතන්නේ කවුද? Taman හිතනවා. මමම හිතනවා. දැන් මගේ හිතෙන්ම දැන් එයා හදාගත්ත. දැන් මොකද එයා සම්මත ලෝකේ ජීවිතුන් අතර නෑ. දැන් ඔබේ හිතේ ඉන්න එයා දඩබ්බර කෙනෙක්ද? නෑ. ඔබේ හිතේ ඉන්න කෙනා ඔබම නිර්මාණය කරගත්ත කෙනානේ. එතකොට ඔබ දෙන්න ලකුණු අනුව තමයි එයා ක්‍රියාත්මක වෙන්නේ. දැන් කිසිම කතාවක් නැහැ. ඔබට හරි හිතයිසි. ඕන විදිහට මෙනෙහි කරන්න පුළුවන්. දැන් කියනවා මට මෙහෙම වෙන්නෙම නෑ එයා හිටියනම්. හැබැයි සම්මතය තුල එයා හිටියනම් මේ ඉන්න 4 දිනාටත් වඩා අන්ත වෙන්න පුළුවන්. හැබැයි ඒ උනාට වැඩේ හිතේ තියෙන කෙනා එහෙම නෑනේ. එතකොට මේ තියෙන්නේ හිතේ තමන්ම හදාගත්ත සිතුවිල්ලක් නේද? දැන් එහෙමයි කියලා එල්ලි ඉන්නවා කියන එකම මහා අනතුරක්ද සැපයක්ද? අනතුරක්. නමුත් ඒ අනතුරටම වැටෙන්නේ නැද්ද? වැටෙනවනේ පින්වත්නි.
ඒ අනතුරටම වැටෙනවා. මේ අම්මලාට නම් මේ අපේ අම්මලාට කොච්චර කිව්වත් හරියන්නේ ඒ අනතුරටම තමයි වැටෙන්නේ. ඒක පුදුම වැඩක්. අනිත් එක තවත් එක අපි නම් දැන් සමහර විටක ඔය අම්මලා තාත්තලා ඉන්න ගෙවල් වල කොච්චර හිටියත් ඒ ඉන්න දරුවා කොච්චර සැලකුවත් එච්චර ලොකුවට දැනෙන්නේ නෑ. අර දුරින් ඉන්න කෙනෙක් එන්නේ නැති කෙනෙක් අවුරුද්දර දවසක් ඇවිල්ලා රුපියල් 5000ක් විතර දීලා බිස්කට් එකක් ගෙනත් දීලා ගියා නම් අරක තමයි හරියට වටින්නේ. එහෙම ඒ නිතරම හිත වෙලා තියෙන්නේ මොකද්ද පින්නත් මේ බැඳෙන්න හරි ගැටෙන්න හරිමයි යන්නේ. ඒක පින්නන්නේ ඔබේ දෝෂෙ නෙමෙයි. සතරේ ඇති ඒව තමයි. දැන් මං කියන්නේ ඒක ඕගොල්ලෝගේ කාගෙත් ඇති. එහෙම නෝනනම් මේ සසරේ යන්නේ නෑනේ මිනිස්සු. දැන් ඔබට දැන් මොනම හරි එකකින් හරි දැන් ආස්වාදයක් හදවන්න දෙපයි. ආස්වාදයක් විදිහට හදවලා ඒකේ ආදීනවේ යටින් තියෙන ආදීනවේ පේන්නේ නෑනේ. ඉතින් දුක විඳින්න වැඩපිළිවෙලක් සකස් කරලා දෙන්න ඕන. ඔය දුක විඳින්න හදලා දෙන වැඩපිළිවෙල. හැබැයි ඔබ අහු වෙනවා. ඒ නිසා පින්වත්නි මේ බුද්ධ කාලයක මනුස්ස ලෝකේ ආපු අපි පුදුම විදිය අපිට හිතාගන්න අපිට තේරෙන්නේ තරම් මහා පුණ්‍ය කර්ම ටිකක් කරලා තමයි ඇවිත් තියෙන්නේ. ඉතින් මේ ආපු වෙලාවේ ඔබට පුළුවන් විදියට ඔබේ හිතට දැනෙන විදියට ඔබේ හිතේ ශක්තිමත් භාවයේ විදියට මනස මෙහෙවන්න පින්වත්නි නිවැරදි පැත්තට. දැන් ඔබ සාමාන්‍ය විදිහට ඉඳලා දැන් භාවනාවක් කර ඉඳලා අනිත් පැත්තට දොස්පරොස් කියන්න යන කතාවක් නෙමෙයි අපි කියන්නේ. ඔබට පුළුවන් නම් ඒ දකින්නකො දැන් තමන් අපි ද්වේෂසිතක් හරි දැන් අපිට රාග හිතක් හරි සකස් වුණා කියන්නකො. ඒ සකස් වෙච්ච වෙලාවට ඒ හිත දකින්න යම් ශක්තියක් තියෙනවනම් දැන් එහෙම මොකුත් දැන් ඔබට දැන් ද්වේෂසිතක් හටගත්තා. මේ ද්වේෂිත හටගත්ත දැන් ඔබට මොකක්වත් බැන්නම් පිනන්නේ මෙහෙමවත් හිතා ගන්නකො කොහොමද? දැන් ද්වේෂය කුසල්ද අකුසල්ද? අකුසල්. දුකද සැපද? දුකක්ද ගෙන දෙන්නේ සැපද? දුකක් ගෙන දෙන්නේ. එතකොට මෙහෙමවත් දකින්නකො දැන් තරහා හිත එනවා. බැන වචී දුස්චරිතයට ඇවිල්ලා ඒක බැන කියව හරි ඉන්නව කියන්නකෝ මානසික දුස්චරිතයට ඇවිල්ලා මේක තරහා හිතක් කියලාවත් දකින්නකෝ. එහෙමත් බැන ඉන්න ගමන් හරි හිතන්නකෝ මොකද්ද මේ බණින එක තුල රැස් වෙන්නේ අකුසල් කර්ම. අකුසල් කර්ම වලට විපාකෙන්නේ අකුසල විපාක. අකුසල විපාක විඳින්න ලැබෙන්නේ මනුස්ස ලෝකේ නෙමෙයි. මනුස්ස ලෝකයේ ඇවිල්ලා බොහෝ දුර විඳින්න ලැබෙනට පුණ්‍ය විපාක අකුසල විපාකත් එනවා. හැබැයි අකුසල විපාක වලටම උරුම තැන් තියෙනවා කොහෙද? සතර අපාය. එහෙනම් මේ එහෙ යන එකක් නේද පුරුදු කරන්න කියලා එහෙමවත් දකින්නකෝ. හැබැයි මේ එහෙම අපිටම දැන් ඔන්න කෙනෙකුට කේන්ති ගියා. දොස් කියාගෙන ගියා. කියාගෙන ගිහිල්ලා කියනවා ද්වේෂයක් තමයි. ඉතින් ද්වේෂෙන් සකස් වෙන්නේ අකුසල තමයි. මේ උතුල් සතර අපාය තමයි යන්නේ කියලා දැන් එයා දකින්න. තව කෙනෙක් එක කියනවා. හැබැයි බයින තැනත් බනිනවා. හැබැයි දැන් මෙයා වරද කරනවද නැද්ද? වරද කරනවා. හැබැයි වරදේ ආදීනවයත් දකින්න. දැන් වරදක් කියලා දකින්නවා වරදක් කරනවා. හැබැයි මේ විදිහට දකමින් යනකොට පින්නවද යම් දවසක එයා සත්‍යවාදී ධර්මයේ තුලට එනවද නැද්ද? මෙයා දකින්නෝනේ මේ කරන එක වැරදි දෙයක් කියලා. වැරදි දෙයක් කියලා එයා දකිනවා. දකින්නවා දැන් මේ එතෙන්දි මේකේ ඇත්තට එන දවසක් එනවා පින්වත්නි. එතකොට අපිට හිතෙනවා මේ එන ද්වේෂයත් එක්ක රාගයත් එක්ක ඒකත් එක්කම අපිට තේරෙනවා මෙතන අපිට ක්‍රියාත්මක වෙන්නේ මේ සංසාර ගමනට ඇද වැටෙන සසර මහා දුක්ඛඳකට ඇදගෙන වැටෙන මේ මානසික වැඩපිළිවෙලක් මේ වෙන්නේ. මේකෙන් පින්නන්නේ මේ එන දුක දැන් තව කවුරු හරි කෙනෙක් නිසා ඔබ ද්වේෂය ක්‍රියාත්මක කරලා ඒ ද්වේෂය ක්‍රියාත්මක කරන් ඒකට ලැබෙන කර්ම වලට විපාක විඳින්න ඕන කවුද?
නෑ ඕගොල්ලෝ දන්නේ කොහොම එහෙම කියලා. ඔය කිව්වට බලන්න මේකට හරියට ඒ දැන් ඔබ අකුසල කර ද්වේෂයක් පවත්වලා ඒක අකුසලයක්. ඒ අකුසලයට කර්ම සකස් වුණොත් ඒ නරක දුක් සහිත දුක් විපාක ගෙන දෙන ඒ කර්ම විපාක වලට මූණ දෙන්න වෙන්නේ Tamanට. හැබැයි ඒක ඔබ දන්නේ නෑ පින්නන්නේ. ඔය ඕගොල්ලෝ කියන්නේ නිකන් අහපු දෙයක් නිකන් අර මේ කියනවා. දන්නේ නෑ. ඉතින් එහෙම දන්නව නම් ඔබ ඔහොම කරනවද? දැන් එතකොට ඔබ ද්වේෂය ගන්න නැද්ද? ඒක හේතු කොටගෙන ඒ අකුසල් කරන්නේ නැද්ද? ඒ ද්වේෂයේ මූලික කොටගෙන ඒ අකුසල කර්මයන් කරන්නේ නැද්ද? එතෙන්ද ඒ අකුසල කර්මයන් වලට විපාක එනවා කියලා දන්නවද? එතකොට ඒ විපාකයට කැමතිද? බුදුම කතාව. කැමති නැත්තම් කරන්නේ මොකෝ? කැමති නැත්තම් කරන්නේ මොකෝ? බුදුම වැඩේ නෙවෙයි. කැමතිත් නෑ ඇත්තටම. ඒත් ඔහේ කෙරෙනවනේ. එතකොට පින්වන්නේ නිකම් මේ ඔබ මේ කියන දේවල් වලින් කොහොම හරි පින්වන්නේ මේ ආර්ය මාර්ගයේ පැත්තට නැඹුරු වෙන්න. දැන් සම්මතයෙන් ගත්තොත් ඔබ සසරේ කරපු පුණ්‍ය කර්ම නිසා අද මෙතන ඇවිල්ලා ඉන්න මේ ඉඳීමට හරිවත් ටිකක් හරිවත් සතුටුද නැද්ද? සතුටුයි නේද? දැන් ගොළුවේ බීරෙක් වුණාට වඩා සතුටුද නැද්ද? සතුටුද නැද්ද? යමක් කමක් නැතුව හිඟා කන මිනිස්සුෙකුට වඩා යමක් කමක් තියෙන එක සතුටුද නැද්ද? සතුටුයි. ඉතින් මොකෝ දැන් කියන්නේ? එතකොට දැන් ලස්සන වෙලා ඉපදුන එක සතුටුද නැද්ද? සතුටුයි. එයින් දැන් ද්වේෂසිත පවත්තලා ඔරවල මූණු කළු කරලා එහෙම කරලි වෙලා ඊළඟට හාදිසියෙන් හරි මනුස්ස ලෝකේ ආවොත් විරූපී මූණක් ඇතුව මොකද වැඩේ? ඊට පස්සේ වැරදි දේවල් කියලා බොරු දේවල් කියලා ගොළුෙක් වෙලා ඉපදුනොත් මොකෝ වැඩේ? දැන් එතකොට ඕගොල්ලෝ ඒ අනිත් එක්කෙනාට අනුකම්පා කරනවද? මොනව කරන්නේ? මොකද එයා කරගත්ත දේ තමයි එයාට ලැබිලා තියෙන්නේ. හැබැයි එයා කරගත්ත දේ එයාට ලැබුණේ කියන එකවත් අපිට තේරෙනවද? අනේ ඇත්තටම තේරෙන්නේ නැහැ නේ පින්වත්නි. අනේ පව් කියලා පව් කියන්න ඕන මෙතන නෙමෙයි. දැන් එයා ඒ කර්ම කරන තැනදී තමයි ඒක පව් කරලා කියලා වෙනස් කරන්න ඕන. දැන් ඒක පව් කියලා කවුද ශක්තිමත් වෙන්න ඕන? අපි. අයියෝ අඬ බලන්නකෝ. දැන් ගෙදර නෝන කෑ ගහනවා නම් නෝන්ට කියන්න අන්න ඒ වගේ කෙනෙක් පෙන්ලා එන්නකෝ යන්න. ඔයාලට කෙනෙක් පෙන්නලා ඔන්න බලන්නකෝ ඔන්න වැඩේ. අන්න දැන් එතෙන්දී ආරක්ෂා වෙන්න ඕන. හැබැයි නමුත් අපිට එහෙමවත් හිතෙන්නේ නැහනේ. දැන් ඔබට ඇත්තටම එහෙම හරි හිතලා සකස් වුණොත් ඇයි පින්වන්දි මේ සීලාදී ගුණධර්මත් පින්වන්දි ආරක්ෂා කරන්න පංචශීල ප්‍රතිපදාවත් අවම වශයෙන් ආරක්ෂා කරන්න මොන වෙලාවකවත් මත් වතුරක් බොන්න එපා, වැරදි වැඩ කරන්න එපා, ප්‍රාණඝාතේ කරන්න එපා පින්වන්දි. ඒවට විපාක එනවමයි. එතකොට ඒ එන විපාක ඔබ කැමති නැහැ පින්වත්නි. අඩු වයසින් මැරෙන්න කැමතිද? කැමතිද? මොන කැමැත්තක්ද? තව අවුරුදු 500ක් විතර ඉන්න පුළුවන් නම් ඒත් කැමති. හැබැයි අඩු වයසින් මැරෙන්න වෙන්නේ මොකෝ? ප්‍රාණඝාත ආදී අකුසල කර්ම කරාට පස්සේ. අංගපසක කැඩිලා යන්නේ මොකෝ? ප්‍රාණඝාත ආදී අනුන්ගේ අතපය කඩපු නිසා. හැබැයි දැන් අන්න ඒ වගේ පින්වත්නි අපි හැමදේම දැකමින් මොකද වෙන්නේ? අපි එක්තරා සීමාවකට කොටු වෙලා කොහොම හරි පින්වත් දැන් එහෙම වෙලා අපි එක තැනකට හිත සකස් කරගෙන එතනින් දකින්න මේ බුද්ධ ශාසනය ලැබුණු වෙලාවේ මේ හිතේ ශක්තියම දකින්න. හිත තුල බැඳීම් ගැටීම් ඇති නොවන මානසිකත්වයේ ස්පර්ශ කරන්න. එහෙම ස්පර්ශ කරලා ඔබට ද්වේෂයක් ආවත් එතනින් ධර්මය අවබෝධ කරන්න. රාග හිතක් ආදන් ද්වේෂ හිතක් මේ දැන් ඕගොල්ලෝගේ කොහෙද ද්වේෂය තියෙන්නේ? මූණේද? අතේද? කටේද? ඉතින් එහෙම තියෙනවා පින්නවන්නේ ඒව අපිට කපලා හරි අයින් කරන්න පුළුවන් නෙවෙයි. නමුත් ද්වේෂය තියෙන්නේ කොහෙද? අනේ හිතේ පින්නත් නේ. තියෙකනේ.
ඉතින් බලනකොට මේ ඇඟ හොඳයි. ඇඟේ ද්වේෂයක්වත් නැහැ, රාගයක්වත් නැහැ, ඉරිසියාවක්වත් නැහැ, කුඩු ගෙඩුකමක්වත් මොකක්වත් නැහැ කොහෙද? ඇඟේ. තියෙන්නේ කොහෙද මේ ටික? සිතේ. එහෙනම් දැන් ඔබ පිරිසුදු කරන්න ඕන කොහෙද? සිත පින්වත්නි. පිරිසුදු කරන්න ඕන සිත. හැබැයි සිත පිරිසුදු කරන්න ඕන. හැබැයි හිත අපිරිසුදු වෙනකොටම කයත් අපිරිසුදු වෙනවමයි. ඒක දැන් අපිරිසුදු චේතනා ක්‍රියාත්මක වුණොත් දැන් සතර අපායක උපදුනොත් හොඳ කයක් දෙක හොඳ කැමතිද? නෑ, කැමති කවුද? ඒ නිසා පින්නන්නේ මේ අපිට හැම තැනකම අපිට අහන්න දකින්න ලැබෙනව ධර්මය. එහෙනම් දැන් අන්න මම ඔබට කිව්වේ ද්වේෂ සිතක් ආවත් ඒ තුලින් ධර්මය අවබෝධ කරගන්න. රාග හිතක් ආවත් ඒ තුලින් ධර්මය අවබෝධ කරගන්න. සැප වේදනාවක් ආවත් ඒ තුලින් ධර්මය අවබෝධ කරගන්න. දුක් වේදනාවක් ආවත් ඒ තුලින් ධර්මය අවබෝධ කරගන්න. හැම ඒ කියන්නේ දැන් මේකට ඔබ භාවනාම කරන්න ඕනේ. කරන්න ඕනද? නෑ. ඒ කරන දේ භාවනාව තමයි. ඒ කියන්නේ සිහිය පවත්වනවා. සතර ඉරියව්වෙම සිහිය, සතර සතිපට්ඨානය. දැන් එතකොට ඔබට ද්වේෂ සිතෙන්නේ ඔහම වාඩි වෙලා ඉන්න වෙලාවට විතරද? නෑනේ. නැගිටලා ඉන්න වෙලාවට එන්නේ නැද්ද? ඇවිදින වෙලාවට එන්නේ නැද්ද? නිදා ගන්න වෙලාවට එන්නේ නැද්ද? වාඩි වෙන වෙලාවට එන්නේ නැද්ද? හතර ඉරියව්වෙම එනවා. එහෙනම් මේ සතර ඉරියව්වේම සිහිය තියෙන්න ඕන. ඔය සිහිය සතර ඉරියව්වෙම තියෙන්න ඕන. ඔබට පින්වත්නි ඔය ද්වේෂසිතක්, රාගහිතක්, අරමුණකට බැඳෙන එකක්, සැප වේදනාවක්, දුක් වේදනාවක්, ඔය සියල්ලම පින්වත්නි අපිට මේ හතර ඉරියව්වේම පහළ වෙනවා. ඒ කියන්නේ හිත තුල ක්‍රියාත්මක වෙන්න ඉඩ කඩ තියෙනවා. එතකොට ඒ කුමන ඉරියව්වක වුණත් අපේ සිහිය පිහිටනවා නම්, අපි ඒක දකිනවා නම් ආන්න අපිට එතනින් ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. ඒ ධර්මය අවබෝධ කරගන්න අවස්ථාව තමයි ධර්මයේ තියෙනවා. අවබෝධ කරගන්න නම් මොකද්ද? සිහිය, නුවණ, වීරිය තියෙන්න ඕන. දැන් ඕගොල්ලන්ට හැම තැනකම එතකොට මුණ ගැහෙනවද නැද්ද ධර්මයේ? වෙනවන්නේ gedara නෝන කියන්නේ මොකද්ද? ධර්මය අවබෝධ කරගන්න තියෙන තෝතැන්නක් එතන. ඇයි බොහෝ දුරටම එකක් කිව්වොත් 10ක් කියනවා. මම දන්නේ මම අහපු ඒවා හැටියට හැම කෙනාම නොවෙන්න පුළුවන් බොහෝ අය. එහෙම කියනවා. ඉතින් එතකොට දැන් ද්වේෂය පවත්වනවා මොන හරි හේතු මත මේ ඉතින් ඒගොල්ලෝගේ පැත්ත සාධාරණ වෙන්නේ නැති. ඉතින් ගෙදර වැඩ වැඩි, දරුවන්ගේ වැඩ වැඩි. ඉතින් ඒව වැඩි කියලා මොනවා කරන්නේ? වපරපු දේවල් වල අස්වැන්නයි තියෙන්නේ. ඉතින් ඒකත් එයා කරපු කර්ම වල විපාකයක්. දැන් එයා කරා මොකද්ද? එච්චර කර්ම කරලා ඇවිල්ලා ඒ විපාක එනකොට කෑ ගහනවා දැන්. මොනව කරන්නද? එතකොට ඒ කෑ ගහනකොට ගෙදර මහත්තයා අන්න සිහිය තිබුණා. එතන මොකෝත් ඒ නෝනත් ඒ ගැටෙන්න යන්නේ. මොකද? සද්ද නැතුවම ඉන්න. මොකද? එතෙන්දී ඇහුවොත් මොකෝ මිනිහුඹ කට නැත්තේ කියලා. නෑ නෝන මම මේ ධර්මය අවබෝධ කරනවා කියන ඕකත් එක්ක මම මනසින් ගැටුනොත් තමයි ඔන්න මාත් දැන් ඔය කොටටම එකතු වෙනවා. ධර්මය අවබෝධ කරනවා. අර සොක්‍රටිස්ට කොහෙද මට මතක හැටියට හොඳ මේ අර හිටියනේ දාර්ශනිකයෙක්. එයාගේ නෝනා ඕගොල්ලන්ගේ නෝනලා වගේ මේ ගොඩාක් පැරණි කෙනෙක් නේ, ගොඩාක් අතීත ගන්නේ. ඕගොල්ලන්ගේ නෝනලා වගේමයිලු. ඒ කියන්නේ මොකද්ද? හැමතිස්සෙම බනිනවලු මේ මිනිස්සු. ඉතින් මොනවා හරි දාර්ශනික මතයක් අරගෙන කල්පනා කර ඉන්න එකනේ කරන්නේ මේක. ඊට බයින ඉවරයක් නැතුව. එක දවසක් බැනලා දැන් මේ ගෙදර මිනිස්සයා දැන් හාල් කරන අතරේ බයිනවලු ඉවරයක් නැහැ. මේ මිනිස්සු ඒත් ගණන් නැතුව අර ඒ දාර්ශනික මතය මෙනෙහි කර ඉන්නවා. ඉන්න අතරේ දැන් අර මිනිස්සයා මොකෝ උඹේ කටත් නැද්ද කියලා ගෙනහල්ලා මේ අර හාල්පම් වතුර ටික ඔළුවක් කරා. ඊට පස්සෙත් එයා කියලා දෙන්නේ මොකද්ද? ගොරෝලා හයියෙන් වරුසාවක් වැස්ස කිව්වලු. ඒත් ඒ මිනිස්සයා ගැටෙන්න ගියේ නෑ. මොකද සමහර වෙලාවට ඒ මිනිස්සයාට ධර්මයක් අවබෝධ කරන්න මේක නැතුව ඇති. හැබැයි හොඳ දෙයක්.
ගොරවල වැස්ස කිව්වලු. ඔරසාවක් වැස්ස. ඉතින් ඉවර වෙනවනේ එතනින්. දැන් ඕගොල්ලෝ මොකද? ගොරවගෙන එනකොට මොකද ඕගොල්ලෝ? එහෙන් ගොරවගෙන එනකොට මෙහෙන් අකුණු ගන්නවා. ඉතින් ඒක තමයි ප්‍රශ්නේ. බලනකොට පින්වන්දි ඇත්තටම බලනකොට සමහර අය මේ ධර්මයේ තුලට යොමු නොවන ගෙවල් වල ධර්මයේ ප්‍රායෝගික නොකරන ගෙවල් වල පින්වන්දි නෝන මහත්තයලා කියන්නේ බහුතරයක් අය මට හිතෙන විදිහට සතර අපායට යන්න එකතු වෙච්ච යුගලක්. ඇයි අරෙන් මෙහෙන් මේ ක්ලේම් එකක් ගහනකොට අරෙන් මල්ටි බැරල් ගහනවා. මේ විදියට එකට එකක් පාස් නොවෙන්නේ එවනවමනේ පින්වත්නි. එතකොට මේ දෙන්නම ඉන්නේ ද්වේෂයෙන්ද නැද්ද? දෙන්නගෙම කටින් පිට වෙන්නේ අකුසල වලට අදාළ දේවල්ද නැද්ද? දේවල්. එතකොට මේ දෙන්නම නිරන්තරයෙන් සමාදම් වෙන්නේ මොනවද? කුසල කර්මද අකුසල කර්මද? අකුසල කර්ම. අකුසල් සමාදම් වෙන ඔබ සම්මතයෙන් ගත සුගතිය උපදීද දුගතිය උපදීද? දුගතිය. දැන් ඔබට හිතන්න පුළුවන් දැන් ඔබේ නෝනයි ඔබයි අකුසල් සමාදම් වෙනවද වැඩිපුර නැද්ද කියන එක. එතකොට ඔය දෙන්නට කතා කරගන්න පුළුවන් නේ ඕගොල්ලන්ට කතා කරගන්න පුළුවන් නේ නෝන දැන් ඔයයි මායි දෙන්නම අකුසල් තමයි සමාදම් වෙනවා නම් වැඩිපුර දකින්න අකුසල් තමයි සමාදම් වෙන්නේ. අකුසල කර්ම රැස් කරන කෙනාට හිමි වෙන්නේ කොහෙද? දුගතිය. එහෙනම් නැවත අපි දෙන්න ආයේ මුණ ගැහෙනවා කොහෙදී? කොහෙදී? සතර අපායේදී. කියන්නේ දුගතියදී ආයෙත් මුණ ගැහෙන්න පුළුවන්. එහෙදිත් ඉතින් ඔය වගේම වෙන්න එවැනිව දැකලා නැද්ද? බලන්න පිළිඳ මේ මනුස්ස ලෝකේ ඇවිල්ලා ඔබට ප්‍රශ්නයක් ඇති. ඕක මම නම් කියන්නේ යම් මට්ටමකට මධ්‍යස්ථ හරිවත් කරගන්න. හැබැයි ඕගොල්ලෝ මේ ධර්මයට ටික ටික හරි නැඹුරු වෙනෝ නම් පින්වන්නේ අර සසර පුරුද්දට සංසාර ගතියට ටිකක් පාස් වෙලා යයි. එහෙම ටිකක් හරි පාස් වෙලා ගියට පස්සේ දෙන්නගේ එක්කෙනෙකුට හරිවත් සිහිය උපදිලා එක්කෙනෙක් හරිවත් පොඩ්ඩක් හැමින් කට වහ ගන්නවා. මොකද එතකොට මොකද දැන් කට වහන් තියෙන කියලා ඇහුවට පස්සේ එතින් කියන්න පුළුවන් නේ ඔයා විතරක් කරේ යන්නකො මටත් බෑ යන්න. ඔයා හදන්නේ මාත් ඇදගෙන යන්නද කියලා. එතකොට අරයාට සිහිය උපදිනවා. ඇත්ත නෙන්නම් කියලා. හැබැයි පිළිගන්න කැමති වෙන්නේ නැහැ. ඒක මාන්නය. දැන් හදිස්සියෙන් නෝන දෝෂයක් මහත්යට කියනනම් ද්වේෂයෙන් කියනවා මහත්යෙකුත් ඔහෙට තරහ ගිහලානේ තියෙන්නේ ඔය ද්වේෂයෙන් නේ දැන් කතා කරන්නේ. දැන් ඒතකොට නෝනත් ධර්මයේ අහලා තියෙනවා නෝනට අග්ගාව සීයනවා. ඇත්ත තමයි ද්වේෂයෙන් තමයි. ඒ වුණාට දැන් නෝන්ට එනවා ඒ එකම සතර අපායට යන තව අකුසල කර්මයක්. දැන් අරක සතර අපායට ගෙනියන පාරක් තමයි. හැබැයි ඒ වුණාට දැන් ඒක දැක්ක දැන් ඒ පාර කියලා. දැන් ඒකම දැන් තව පාරක් එනවා. මොකද්ද? දැටි මාන්නේ එනවා. අරක පිළිගත්තොත් හිතනවා මහත්ය හිතනවා දැන් මම මේ හිතෙන් තමයි හිටියේ කියලා දැන් මහත්ය අන්දන්න ඕන කියලා ඊට පස්සේ නෑ මම එහෙම තරහෙන් නෙමෙයි ඇත්ත තමයි කිව්වේ කියලා අරක වහන්න එනවා. ඒ වහන්න එන එක තවත් අකුසල කර්ම. ඉතින් බලන්න මේ වලේ වැටිච්ච එක ඒ වලේම තව හාරනවා වලවල් හාරනවා වගේ. මේක පින්වත්නි අඩුපාඩු මිනිස්සු අතින් ඇත්ත වශයෙන්ම වෙනවා. කතාබස් කරනකොට ඔය එක දේවල් වෙන්න පුළුවන්. ඒව දකින්න ඒක දැකලා ඔබ ධර්මය අවබෝධ කරන පැත්තට ඒක මෙහෙවන්න. අවබෝධ කරන පැත්ත. එතකොට ඔබට හැම තැනකම පින්න දැන් මොනවා හරි රූපයක් දැක්කයි දැකලා සතුටු ඇති වෙනකොටම ඔබ දකිනවා රූපයක් දැන් සම්මත විදිහට හිතනකොට ඈතක මීටර් 100ක් විතර ඈතක කෙනෙක් ඉන්නේ. අනේ මම මෙහෙන් ඉඳන් ගැටෙනවා හිතෙන්. ඉතින් මම ගැටෙනවා කියන එක එයා දන්නේ නෑ. ඉතින් මේ හිතේ ගැටෙනවා කියනකොට චේතනාහම් භික්කවේ කම්මම් වදාමි. ඒ චේතනා අනුව කර්ම සකස් වෙනවා. කර්ම වලට විපාක එනවා. දැන් ඒතර මම දැන් කුසල කර්මද මේ රැස් කරන්නේ? අකුසල කර්ම. එතකොට අකුසල කර්ම වලට ලැබෙන්නේ මොනවද? අකුසල විපාක. බලන්නකෝ පින්වත්. ඒ නිසා Taman දකින්න මේ හිතෙන්නේ දැන් එයාට කියන්න දෙයක් තියෙනවා නම් එතෙන්ට ගිහිල්ලා කියන්න. එතනින් ඉවර කරන්න. ඕගොල්ලෝ මෙහෙන් ඉඳන් තනියෙන් කියනවනේ. ඒ නිසා හැබැයි ඔබ ඥානවන්තුනා නම් එයා එහෙන් එනකොට ඔබට මෙහෙන් ඉඳන් ධර්මය අවබෝධ කරන්න පුළුවන්. ඔන්න දැන් මයි හිතේ කැමැත්තක් ඇති වෙනවා. දැන් කැමැත්ත ඇති වෙන්නේ හිතේ නේද? ඒ කියලා දැන් අපි හිතේ ඒක දකිනවා. එනතම් මගේ අකමැත්තක් ඇති වෙනවා. මේ අකමැත්ත ඇතුනේ මීට පෙර තිබිලා තුනක් නෙමෙයි. මේ දැන් ඇති උනේ. ඒ කියන්නේ ඒ රූපය යහයි ස්පර්ශ වෙනකොටම තමයි මේ අකමැත්ත හිත තුළ සකස්
උනේ කියලා දැන් Taman දකිනවා මේ මොහොතේ හටගත් එකක් කියලා දකිනවා. දැකලා එතනින් අත මිදෙනවා. අත මිදෙන්නේ ඒ පුජ්‍යලයා මග හැර යන එකක් නෙමෙයි. ඒ පුජ්‍යලයා අපිට අදාළ වෙන්නේ නෑ පින්වත්නි. කවුරුවත් අපිට අදාළ නෑ. අපිට අදාළ වෙන Tamanගේ මේ චිත්තසංතානය තුල ගත් අරමුණු පරිහරණය කරන ස්වභාවයයි. මේ ගත්ත චිත්ත අරමුණු පරිහරණය කරන ස්වභාවය. මේ මිනිස්සු ඉන්නවා මේ ලෝකේ ගියන් පස්සේ নানা ප්‍රකාර මිනිස්සු ඉන්නේ. අපි ඒ ඇත්තේ ගැටෙන්න යන්න ඕනත් නෑ, පැදෙන්න යන්න ඕනත් නෑ. අපේ වැඩේ කරගෙන අපි යවන්න ඉවරයි. ඒ නිසා ඔබට යන එන හැමතැනම දකින්න, අහන, දැනෙන, දැනගන්න හැමතැනකම පින්වන්දි තියෙන්නේ ධර්මයයි. හැබැයි බුද්ධිය තිබුණොත්, නුවණ තිබුණොත් තමයි ඒ අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ. ඒ අවබෝධ කරගන්නකොට වෙන්නේ මොකද්ද? අර දකින්න දේ ඇත්ත දැකලා නිදහස් වෙනවා. නිදහස් වෙන කියන්නේ දකින්න අය දාලා යන වෙයි කියන එකට සම්මතෙන්. නෑ. ඒගොල්ලෝ දාලා යන්නෙත් නෑ. දැන් ඕගොල්ලෝ කවුරුවත් අල්ලගෙන ඉන්න වෙයි. නෑ එන ඔබට දාලා යන කෙනෙක් ඉන්න වෙයි. නැහැ මොකක්වත් නැහැ. දැන් ප්‍රශ්නේ කොහෙද අල්ලගෙන තියෙන්නේ? දැන් ඕගොල්ලෝ නෙහුවොත් ඕගොල්ලන්ට දැන් දාලා යන්න කිව්වොත් කොහෙද යන්න පුළුවන්ද? දැන් අනේ මට බෑ මං අල්ලගෙන තියෙන්නේ කවුරුවත් අල්ලගෙන නැහැනේ. ඔය ඇතෑරලා ඉන්නේ. අල්ලන් තියෙන්නේ කොහෙන්ද? හිතෙන් පින්වන්නේ හිතෙන්. ඔය හිතෙන් අල්ලපු දේ නිසා තමයි ඔබ සසරේ යන්නේ. අතින් අල්ලපු දේ නිසා ඔබ සසරේ යන්නේ නැහැ. හිතෙන් අල්ලුවා කියලා ඔබට කිසිම ප්‍රයෝජනයක් නැත්තේ නෑ පින. හිතේ අල්ලපු දේ දැකලා හිත නිදහස් කරන්නකෝ. ගෙදරට වෙලා ඉන්න හිත නිදහස් වෙන මානසිකත්වයේ පවත්වමින් පින්වන්‍ය ආරණ්‍ය සේනාසනෙක හිටිය වගේ තමයි. හිත නිදහස් වෙන මානසිකත්වයේ පවත්වමින් ඉන්නවනම් දැන් ආරණ්‍ය සේනාසනයකට බුදුරජාණන් වහන්සේ යන්නේ කියන්නේ මොකටද? කාය විවේකය, චිත්ත විවේකය. ඒ සඳහා ඒ කියන්නේ අර අනවශ්‍ය බාහිර කටයුතු වලින් ටික ඈත් වෙනවනේ ආරණ්‍ය සේනාසනයකට කියන්නේ. දැන් ඔබ ගෙදර කිනකොට අනවශ්‍ය ඒව ඉතින් සමහර පුජ්‍යල එනවා, සමහර ඒවා වැදන් නැති වුණත් ඉතින් ඔහේ සමන් දෙන්න හරි වෙන ඒවා තියෙනවනේ. ඒ නිසා දකින්න පින ඔබට පින්වන්නේ සාමාන්‍යයෙන් ඔබ වෙළඳ පොළට ගියාට පස්සේ මාකට් එකට බඩු ගේන ගියාට පස්සේ කුණු වෙලවලු ටිකක් තියන් ඉන්න මිනිස්සෙක් ඉන්නවා. ඒ මිනිස්සෙක් කියනවා ගන්න නෝන ගන්න මේක ටිකක් අඩුවෙන් දෙන්නම්, මේ අඩුවෙන් දෙන්නම් හොඳ එකක් කියලා. ගන්නවද? අඩුවෙන් දෙනවනේ. මිල අඩුවෙන් දෙනවා. ගන්නවද? එයා ගන්නවලු. මිල අඩුවෙන් දෙන්න නිසා. හැබැයි මිල අඩුවෙන් දුන්නත් අපි ගන්නෙ නෑ. ඇයි මොකද? ඒක හොඳ එකක් නෙමෙයි, කුණු වෙච්ච එකක්. හැබැයි දැන් අපි වැඩි මුදලක් දීලා ගන්න හොඳ එක. දැන් ඒ වගේ දැන් ඔබ මේ යනකොට මේ පාරේ තොටේ වැඩපළට ඩ්‍රයිවිං කරනකොට මෙන්න මිල අඩුවෙන්ම දෙනවා කුණු වෙච්චා. දැන් මොකද කරන්නේ? ඔබ ගන්නවද? ගන්නවා පින්නන්නේ. පැන්න ගමන් දැන් ඔබ ඩ්‍රයිව් කරනකොට හෝන් පාරක් ගහලා ලයිට් එකක් දාලා ඉස්සර කරගෙන ගියොත් මොකද ගන්නෙ නැද්ද? අඩුවෙන්ම කුණු මාළු දුන්න ගත්තේ නැද්ද? ගන්නවා. ඉතින් ඇයි අරක ප්‍රායෝගික කරන්න බැරි මෙතෙන්ට? පුදුම වැඩේ මේ පින්වත්නි. ඒ නිසා පින්වත්නි මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ මානසිකත්වය නිදහස් කරගන්න. නිදහස් මනසකින් යුක්තව ඉන්න පසුබිමක් හදාගන්න. එහෙම හදාගෙන මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ සංසාර විමුක්තිය සාක්ෂාත් කරගන්නම ශක්තිය ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාට තෙරුවන් සරණයි. රාගක්ඛයෝ නිබ්බානං